ප්‍රශ්නය බලමු දීලා තියෙන්නේ වරහන් තුල දී ඇති ගුණය වැඩි වන අණු පිළිවෙලට සකසන්න. පළවෙනි එකේ දීලා තියෙනවා ඇලුමිනියම් 3+ තියෙනවා. ඇලුමිනියම් 3+ තියෙනවා. සල්ෆයිඩ් අයනය තියෙනවා. ඉන්පස්සේ තියෙනවා ඔක්සයිඩ් තියෙනවා. N3- අයනය තියෙනවා. මෙන්න මේ අයන හතර දීලා තියෙනවා අරය විචලනය වෙන පිළිවෙලට. අරය වැඩි වෙන පිළිවෙලට සකසන්න කියලා කියනවා. අපි බලමු කොහොමද මේක අරය වැඩි වෙන පිළිවෙලට සකසන්න කියලා. ඉතින් මේ හතර දෙන දැක්ක ගම මේ හතර දෙනාගේ මෙන්න මේ සල්ෆර් එයා ඉන්නේ තුන්වෙනි ආවර්තයේ අනිත් තුන් දෙනා ඉන්නේ දෙවෙනි එයා සහ මෙයා ඉන්නේ තුන්වෙනි ආවර්තයේ අනිත් දෙන්න ඉන්නේ දෙවෙනි ආවර්තයේ. හැබැයි මෙයත් ඇලුමිනියම් ධන 3ත් අයිති වෙන්නේ දෙවෙනි ආවර්තයට. මොකද ඇලුමිනියම් ධන 3 තියෙන්නේ සම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය එන්නේ දෙවෙනි ආවර්තයේ උච්ච වායුව. ඒ කියන්නේ නියෝන්ට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තමයි මෙන්න මේ තුන් දෙනාගෙම තියෙන්නේ. මේ තුන් දෙනාගම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සමාන වෙනවා නියෝන්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයට. ඉතින් මෙයා තුන්වෙනි ආවර්තයේ එහෙමනම් අනිවාර්යයෙන්ම තුන්වෙනි ආවර්ත කෙනාගේ අරය වැඩි වෙන්න බෑ. අපි දන්නවා පල්ලෙහාට යන්න ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා නිවාරක ආචරණය නිසා අරය වැඩි වීම සිද්ධ වෙනවා. එහෙමනම් අරය වැඩිම වෙන්නේ සල්ෆයිඩ් අයනය. ඒක ලියාගමු. සල්ෆයිඩ් වල තමයි අරය වැඩිම වෙන්නේ. මේ තුන් දෙනා ගත්තොත් මේ තුන් දෙනාම ඉන්නේ සම ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක්. මෙයා ගත්තත් සමාන වෙන්නේ 2s2 2p6 තමයි අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මෙයත් ඒකම 2s2 2p6 තමයි අවසාන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. මෙයත් ඉන්නේ 2s2 2p6 තමයි අවසාන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. ඉතින් මෙන්න මේ තුන් දෙනාම එකම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් තමයි තියෙන්නේ. හැබැයි මෙයාගේ තියෙන ධන ශ්‍රේෂ්ඨය නිසා ධන එකක් තියෙන ධන ගතිය වැඩි නම් යස්තිය මේක හැකිලෙන ගතිය වැඩි වෙන ශක්ති මට්ටම් තියුණාට ශක්ති මට්ටම් හැකිලෙන්න පෙළඹෙනවා. ශක්ති මට්ටම් මේ විදිහට හැකිලෙනවා. යස්තිය ධන ගතිය වැඩි වෙන්න මෙතන ධන ශේෂ්ත්‍රය වැඩි වෙන නිසා ශක්ති මට්ටම් හැකිලිලා අරය කුඩා වෙනවා. අන්න ඒ නිසා ඇලුමිනියම් ධන 3 තමයි අරය අඩුම වෙන්නේ. දැන් අපි වැඩිම කෙනත් හොයාගත්තා අඩුම කෙනත් හොයාගත්තා. ඉන්පස්සේ මුන් දෙන්න. ඒ දෙන්න ගත්තොත් ඔක්සයිඩ් සහ නයිට්‍රයිඩ්. මෙයාගේ ඍණ ශේෂ්ත්‍රය වැඩි වැඩි වෙන ඍණ විකර්ෂණය වෙනවනේ. සාමාන්‍ය සජාතීයව විකර්ෂණය වෙනවා. විජාතීයව තමයි සාමාන්‍ය ආකර්ෂණය වෙන්නේ. එහෙම නොවනේව සමාජය තියෙනවා. ඒක හිතන්න එපා. රයිට් ඔක්සයිඩ් වලට වඩා ඒ නිසා නයිට්‍රයිඩ් වල අරය වැඩි වෙනවා. මොකද ඍණ ශේෂ්ත්‍රය වැඩි වෙන නිසා. ඉතින් මෙතන අඩුම වෙන්න හේතුව තමයි ධන ආරෝපණයක් තියෙනවා. ධන ශේෂ්ත්‍රයේ ප්‍රබල වෙන හින්දා මෙතන අරය ගොඩක් අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන වල හැකිලිලා මේක වැඩිම වෙනවා තුන්වෙනි ආවර්තය නිසා. කොහොම මේකට වඩා මේක වැඩි වෙනවා ඍණ ශේෂ්ත්‍රයේ ප්‍රබල වෙන හින්දා. එතකොට පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ එන්නේ මෙන්න මේ විදිහට තමයි අරය විචලනය වෙන්නේ. ඉතින් අහනවා කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙලට හදන්න කියලා. බලමු දීලා තියෙන සංයෝගය HCHO දීලා තියෙනවා. තව සංයෝග දීලා තියෙන මොනවද? කාබන් ඩයොක්සයිඩ් දීලා තියෙනවා. CH3Br දීලා තියෙනවා. ඉන්පස්සේ දීලා තියෙනවා HCN කියන එක. ඉතින් මෙන්න මේ සංයෝග හතර. කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය තමයි වැඩි වෙන අණු පිළිවෙලට සකසන්න තියෙන්නේ. කොහොමද ඒක හොයන්නේ? පියවර හතරක් තියෙනවා. පළවෙනි පියවර අංක 1 මුහුම්කරණය. මුලින්ම සලකන්නේ මුහුම්කරණය. මුහුම්කරණය සලකද්දී sp3 වලට වඩා sp2 වැඩි. sp2 වලට වඩා sp වැඩි. ඒ විදිහට තමයි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. ඒකට හේතුව තමයි n s ලක්ෂණ වැඩි වෙනවා. s ලක්ෂණ වැඩි වෙන නිසා න්‍යෂ්ටියට ළඟයිනේ. මොකද s කියන්නේ ගෝලාකාර කාක්ෂික, p කියන්නේ ගෝලාකාර නෙවෙයි. මෙන්න මේ හැඩති කාක්ෂික තමයි p වලට තියෙන්නේ. ඉතින් s ලක්ෂණ වැඩි වෙනවා. s ලක්ෂණ 50ක් තියෙනවා sp වල. එතකොට මේ කාක්ෂික මුහුම් කාක්ෂික එන්නේ ගෝලාකාර ස්වභාවයට ආසන්න වෙනවා. ගෝලාකාර වෙදී න්‍යෂ්ටියට ආසන්නයිනේ. අන්න ඒ නිසා n විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා මෙන්න මේ පිළිවෙලට. අංක 2 ගත්තොත් 2 එන්නේ ආරෝපණය චාර්ජ් එක.
ආරෝපණය තමයි දෙවනියට එන්නේ. දෙවනියට අපි සලකලා බලන්නේ විද්‍යුත් ඍණතාවයේ ප්‍රශ්නයකදී ආරෝපණය කියන එක. තුන්වෙනියට සලකලා බලන්නේ ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංකය තමයි තුන්වෙනියට සලකලා බලන්නේ. මුහුම්කරණය මුලින්ම බලනවා, ඊට පස්සේ ආරෝපණය බලනවා, ඊට පස්සේ ඔක්සිකරණ අංකය බලනවා, ඊට පස්සේ අන්තිමට බලන්නේ බැඳිලා තියෙන අනිත් පරමාණු වල ස්වභාවය. ඒ කියන්නේ දැන් මේක අපට වෙලා තියෙන ඔක්සිජන් එකක් හයිඩ්‍රජන් දෙකක් බැඳිලා තියෙනවානේ. ඒ බැඳිලා තියෙන අනිත් බන්ධන වල ස්වභාවය තමයි අන්තිමට බලන්නේ. ඉතින් ඔන්න ඔය පිළිවෙලට තමයි යන්න ඕන. යම් කිසි සංයෝග ශ්‍රේණියක විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙලට සකසන් කියලා දුන්නාම. එහෙනම් මුලින්ම තියෙන මුහුම්කරණය මුහුම්කරණය ගන්න නම් මේක මේ විදියට ව්‍යුහය දැක්වෙන විදියට අඳ ගන්න ඕන. හැඩයක් දක්වලා අඳ ගන්න පුළුවන් ඕනනම් SP3 120 වෙන විදියට අඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට අඳගත්තත් ඇති මේ වගේ ප්‍රශ්නයකදී. මෙන්න මේ ප්‍රශ්නේ මේ වගේ මුහුම්කරණය තමයි මුලින්ම බලන්න ඕනේ විද්‍යුත් ඍණතාවය බලන්න. දැන් මෙතන සිග්මා බන්ධන තුනක් තියෙනවා. එහෙනම් මුහුම්කරණය sp2. මෙයා ගත්තොත් සිග්මා බන්ධන දෙකයි තියෙන මුහුම්කරණය sp. මෙයා ගත්තොත් සිග්මා බන්ධන හතරක් තියෙනවා. එහෙනම් මුහුම්කරණය sp3. මුහුම්කරණය වෙන අපි වෙස්ප යුගල් ගණන්නේ. වෙස්ප යුගල් කියන්නේ සිග්මා ධන එකස. මෙයාගේ සිග්මා බන්ධන දෙකයි මේ දෙක 5. එහෙනම් sp. එහෙනම් sp මුහුම්කරණය දෙන්නේ කියනවා. ඒ දෙන්නගේ තමයි ඊළඟට හොයන්න ඕන. දැන් අපිට අඩුම වෙන්න මෙයා කියලා තීරණය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අඩුම වෙන්නේ මෙයා. අඩුම වෙන්නේ CH3Br කියන කෙනා තමයි අඩුම වෙන්නේ. ඊට පස්සේ වැඩි වෙනවා මෙයා. HCHO කියන කෙනා ඊට පස්සේ වැඩි වෙනවා. මෙන්න මේ දෙන්නගෙන් ඊට පස්සේ කොහොමද තීරණය කරන්නේ? අපි කිව්වේ දෙවෙනිට ආරෝපණය charge එක. මෙයාගේ charge එක ගන්නයි, මෙයාගේ charge එක ගන්නයි. මෙයාගේ කිසිම ආරෝපණයක් පේන්නේ නැහැ, මෙයාගෙත් පේන්නේ නැහැ. එහෙනම් දෙවෙනි එක අපිට දෙවෙනි එක නොසලකා කරලා තුන්වෙනි එකට යන්න වෙනවා. මොකද දෙන්නගේම charge යන්නේ. තුන්වෙනි එක ගත්තොත් ඔක්සිකරණ අංකය. ඉතින් මෙන්න මේ වගේ ඔක්සිකරණ අංකය ගන්නම් අපි මේ වගේ විද්‍යුත් ඍණතා අගයන් දැනගන්න ඕනේ. විද්‍යුත් ඍණතා අගයන් ගත්තාම කාබන්ගේ දන්නව 2.5යි. ඔක්සිජන්ගේ තියෙන්නේ 3.5යි. එහෙනම් බන්ධන ඇදෙන්නේ මෙන්න මේ පැත්තට. ඔක්සිජන් තමයි ඩේටා මයිනස් වෙන්නේ. බන්ධන ඇදෙන්නේ මේ පැත්තට. එහෙනම් බන්ධන හතරකින් කාබන්ගේ එළියට අදිනවා. එහෙමනම් මෙන්න මේ කාබන්ගේ ඔක්සිකරණ අංකය එන්නේ ධන 4යි කියලා. ඊට පස්සේ මෙන්න මේ කාබන්. මෙයා ගත්තොත් 2.1යි. මෙයා 2.5යි. මෙයා 3.0 විද්‍යුත් ඍණතාවය. ඉතින් ඒ නිසා මෙයාගේ මේ පැත්තට අදින, මෙයා මේ පැත්තට කාබන්ට දෙනවා. කාබන්ගෙන් එළියට 3යි, කාබන් තුලට 1යි, කාබන් වෙතට 1යි. එහෙමනම් එයාගේ ඔක්සිකරණ අංකය වෙන්නේ මේ පැත්තෙන් ඍණ එකක බලපෑමක්, මේ පැත්තෙන් ධන 3ක බලපෑමක්. එහෙනම් ඍණ 1යි ධන 3යි ධන 2ක් තමයි සමස්ත බලපෑම වෙන්නේ. එහෙනම් එතන ඔක්සිකරණ අංකය ධන 2යි, මෙතන ඔක්සිකරණ අංකය ධන 4යි. එහෙනම් ඔක්සිකරණ අංකය වැඩි වෙන්නේ මෙයාගේ. එහෙනම් විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ Cn. ඊට පස්සේ වැඩිම වෙන්න ඕන කාබන් ඩයොක්සයිඩ් වල. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විද්‍යුත් ඍණතාවය ප්‍රශ්නයක් කරන්නේ. මතක තියාගන්න පියවර 4. 1 මුහුම්කරණය, 2 charge එක, ආරෝපණය, 3 ඔක්සිකරණ අංකය, 4 බැඳිලා තියෙන අනිකුත් බන්ධන වල ස්වභාවය. ඒක හොයන්න ඕනේ නෑ මෙතනදී. මොකද මෙතනින් අපිට වැඩේ යහුණා. එහෙනම් දෙවෙනි ප්‍රශ්න උත්තරය වෙන්නේ මෙන්න මේක. තුන්වෙනි කොටසේ තියෙන්නේ බන්ධන දිග වැඩි වෙන පිළිවෙල. NO2 මයිනස් දීලා තියෙනවා, NO3 මයිනස් දීලා තියෙනවා, NO දීලා තියෙනවා, NH2OH දීලා තියෙනවා. මෙන්න මේ සංයෝග හතරේ බන්ධන දිග වැඩි වෙන පිළිවෙලට තමයි සකසන්න තියෙන්නේ. ඉතින් බන්ධන දිග වැඩි වෙන පිළිවෙලට හදන්න අපි දැනගන්න ඕනේ මේක ව්‍යුහය අඳ ගන්න විදිහ. NO2 අඳින්නේ මෙහෙමයි. NO2 මයිනස් නේ. එතන ඔක්සිජන්. NO2 මයිනස් එන්නේ මෙහෙමයි. මේකේ මෙන්න මේ ෆයි බන්ධනය මෙතෙන්ටත් යොදන්න පුළුවන්, මෙතෙන්ටත් යොදන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේකටම සම්ප්‍රයුක්ත රිවර්ස් කරන්න පුළුවන් මෙන්න මේ විදිහටම.
මේ දෙකම එක වගේම ස්ථානයේ සම්ප්‍රයුක්ත වීම. ඒ නිසා මේ ෆයි බන්ධනේ දෙපළකට බෙදන්න පුළුවන් හින්දා මෙන්න මේකේ බන්ධන පෙළ සමාන වෙනවා. බොන්ඩ් ඕඩර් එක බන්ධන පෙළ අනිවාර්යයෙන්ම එකක් තියෙනවනේ. හැමතිස්සෙම එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි එක බන්ධනයක් දෙපැත්තට බෙදෙනවා. එහෙනම් 0.5යි. බන්ධන පෙළ 1.5කට සමාන වෙනවා. හරිද? ඊට පස්සේ ගත්තාම NO3. NO3 වල ව්‍යුහය එන්නේ මෙහෙමයි. NO3 minus එකනේ. එක සර ලකුණු කරගන්න ඕන. NO3 minus අඳින්නේ මෙහෙම. මේක මෙන්න මේ තනි ෆයි බන්ධනේ 3 දෙනෙක් අතර බෙදෙන්න පුළුවන්. එතකොට ඒක සම්ප්‍රයුක්ත වීම 3ක් අඳින්න පුළුවන්. ඒ නිසා ඒකේ බන්ධන පෙළ එනවා මේක වගේ බන්ධන පෙළ එනවා 1.3ක්. අය එකක් 3ට බෙදුනම 0.3යි. අන්න ඒ විදිහට තමයි මේක බන්ධන පෙළ එන්නේ. ඊට පස්සේ ගත්තාම NO ගත්තාම මෙන්න මේ විදිහට ව්‍යුහය. මේ විදිහට තමයි NO වල ව්‍යුහය එන්නේ. නයිට්‍රජන් වල පහ සම්පූර්ණ වෙන්න ඕන. තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේක NO දෙක එකතු වෙලා N2O ඒ විදිහට හදනවා. NO ගත්තාම NO ගේ බන්ධන පෙළේ මේක සම්පූර්ණ වෙනවා දින දෙන්නේ කෙලින්ම දෙක. බොන්ඩ් ඕඩර් එක දෙක. NH2OH ගත්තොත් NH2OH කොහොමද ඩබල් බොන්ඩ් එන්නේ? කෙලින්ම බන්ධන 4 එන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම බන්ධන පෙළ එකයි එන්නේ. මේ බන්ධන එක බන්ධන පෙළ එන්නේ එකයි. ඉතින් බන්ධන පෙළ වැඩි වෙද්දී බන්ධන පෙළ වැඩි වෙනවා කියන්නේ බන්ධන දිග අඩු වෙනවා කියන එක. බන්ධන පෙළ වැඩිම මෙයාගේනේ. බොන්ඩ් ඕඩර් එක වැඩිම මෙයාගේ NO ගේ. එහෙනම් බන්ධන දිග අඩුම වෙන්නේ මෙයාගේ. එහෙනම් බන්ධන දිග අඩුම වෙන්නේ NO වල. ඊට පස්සේ බන්ධන දිග වැඩි වෙන්නේ මෙන්න මෙයාගේ. NO2 minus වල. එයාගේ තමයි ඊට පස්සේ බන්ධන දිග වැඩි වෙන්නේ. ඊට පස්සේ බන්ධන පෙළ අඩුයි මෙයාගේ. ඒ නිසා මෙයා තමයි ඊළඟට එන්නේ. ඊට පස්සේ ගත්තාම මෙයා තමයි වැඩිම බන්ධන දෙකක් තියෙන්නේ. මොකද එයාගේ බන්ධන පෙළ ඉතාමත් අඩුයි. දැන් අපි දන්නන ඔක්සිජන් නයිට්‍රජන් නම් ත්‍රිත්ව බන්ධනය තියෙනවා. ත්‍රිත්ව බන්ධනය තියෙන බන්ධන ඉතාමත්ම කෙටි. කෙටි නිසා ශක්තිමත්. බන්ධන දිග අඩු වෙනවා කියන බන්ධන ශක්තිය වැඩි වෙනවා. බන්ධන දිග අඩු වෙනවා නම් බන්ධන ශක්තිය වැඩි වෙනවා. ඉතින් බන්ධන දිග වැඩි වෙන පිළිවෙල මේක. බන්ධන ශක්තිය වැඩි වෙන පිළිවෙල හොරනම් මේක අනිත් පැත්තට තමයි එන්නේ. බන්ධන ශක්තිය අඩුම මෙයාගේ වැඩිම වෙන්නේ මෙයාගේ. ඉතින් මේ විදිහට තමයි එන්නේ. ඕක තමයි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය එන්නේ. එකේ 3. කොටසේ තියෙන්නේ සම්මත අවස්ථාවේදී එන්ට්‍රොපිය වෙනස් වෙන විදිය. S8 දීලා තියෙනවා, Br2 දීලා තියෙනවා, O2 දීලා තියෙනවා, SO2 දීලා තියෙනවා. ඉතින් එන්ට්‍රොපිය වෙනස් වෙන පිළිවෙලයි අහන්නේ. මෙන්න මේ 4 ගත්තාම මෙන්න මේ S8 කියන්නේ ඝනයක්. මේක ඝනයක්, මේක ද්‍රවයක්. මෙන්න මේ දෙක වායු. O2 සහ SO2 වායු. ඉතින් අපි දන්නවා ඝනයකට වඩා ද්‍රවයක එන්ට්‍රොපිය වැඩි, ද්‍රවයකට වඩා වායුවක එන්ට්‍රොපිය වැඩි. එහෙනම් S8ට වඩා අනිවාර්යයෙන්ම Br2 වල එන්ට්‍රොපිය වැඩි. එන්ට්‍රොපිය ගැන හමුතාවෙන් ඉතින් ඝනයක් විදිහට දෙවිදි හෙල්ලෙන්න අමාරුයි. ද්‍රවයක් විදිහට තියෙනවට වඩා වායුවක් විදිහට දෙවිදි අහේ මෙහෙ යන්න ලේසි, හෙල්ලෙන්න ලේසි, හමුතාවය වැඩි. ඉතින් ඒ නිසා Br2 වලට වඩා මේ දෙක වැඩි, වායු වැඩි. O2 වලටත් වඩා SO2 වැඩි. මොකද SO2 සංකීර්ණයි. සංකීර්ණ වුණාම විවිධ දිශාවලට චලනය වෙන්න පුළුවන්. සංකීර්ණ අණුවක් හින්දා විවිධ විදිහට චලනය වෙන්න පුළුවන්. අන්න ඒ නිසා O2 වලට වඩා SO2ත් වැඩි වෙනවා. මේ විදිහට තමයි ඉතින් එන්ට්‍රොපිය වෙනස් වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නෙට උත්තරය එන්නේ මෙහෙම. මේකට වඩා මේක වැඩි, මේකට මේ දෙක වැඩි, ඊට වඩා ඝන වලට වඩා ද්‍රව වැඩි, ද්‍රව වලට වඩා වායු වැඩි. පස්වෙනි කොටසේ අහනවා බන්ධන කෝණය වැඩි වෙන පිළිවෙල. ඉතින් බන්ධන කෝණය වැඩි වෙන පිළිවෙල අහන්නේ මෙන්න මේ වගේ NO2 minus දීලා තියෙනවා, H2O දීලා තියෙනවා, NO2 plus දීලා තියෙනවා, තව දීලා තියෙනවා SF6. මෙන්න මේ ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් ওই සංයෝග වල බන්ධන කෝණය වැඩි වෙන පිළිවෙලට තමයි අහන්නේ. ඉතින් මේ බන්ධන කෝණය වැඩි වෙන පිළිවෙල හොයන්න අපි මේක අඳ ගන්න තාම ලේසි. NO2 minus අඳින්න කලින් ඇඳ දෙක කොටසේදී ඉතින් මේක බන්ධන කෝණය ආසන්න 120ක් වෙනවා. මොකද මේක මුහුන් කරන sp3 නිසා 120ට වඩා අඩු වෙනවා. මුහුන් කරන sp2 ඒ නිසා එක් ආසන්න 120ක් වෙනවා. හැබැයි මෙන්න මේ
එකසර යුගලයේ චලිත ස්වභාවය නිසා එකසර යුගලෙන් මෙහෙම තල්ලු කරන නිසා මෙතන බන්ධන කෝණය 120ට වඩා අඩු වෙනවා පොඩ්ඩක්. ආසන්නව 120යි 120ට වඩා පොඩ්ඩක් අඩුයි. ඊට පස්සේ ගත්තාම ජලය. ජලය කොහොමද දන්නවා? කෙමිස්ට්‍රි වලටත් තියෙනවා, බයෝ වලටත් තියෙනවා. ජලය බන්ධන කෝණය ඉතින් මතක තියෙන එක 104යි කියලා. NO2 ප්ලස් ගත්තාම මෙන්න මේ වගේ එන්නේ. SP මුහුම්කරණයේ තියෙන ඒ නිසාම බන්ධන කෝණය වෙනවා 180ක්. මුහුම්කරණයේ SP බන්ධන කෝණය 180ක් වෙනවා. SF6 ගත්තාම අෂ්ටතලීය හැඩයේ පරමාණුව අෂ්ටතලීය හැඩයක් ගන්නවා. අණුවේව තියෙන්නේ ඔක්කොම කෝණ ටික. අංශක අණුවේ කෝණ තියෙන්නේ අෂ්ටතලීය හැඩේ. ඉතින් මේකෙදි කෝණය 90. එතකොට ඒකේ තමයි කෝණය අඩුම වෙන්නේ. ඉතින් කෝණය අඩුම එක SF6 එහෙනම් ඊට වඩා වැඩි වෙනවා 104 ජලය. ඊට වඩා වැඩි වෙනවා 120 NO2 මයිනස්. සේරටම වඩා වැඩි වෙන NO2 ප්ලස් එක. ඉතින් එක පළවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටසට උත්තර දෙන්න මෙන්න මේක.